ප්‍රේමාන්ත සෙනගනේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඔබ පැමිණුනේ දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේට নমස්කාර කරමින් දේව වචනය අසන පිණිස අපි මේ ජයග්‍රාහී ඉරුදින වසරේ පළවෙනි ඉරුදින අපි දෙවියන් වහන්සේගේ වචනයට හැරෙන්න යනවා. මම ඔබ සමග කතා කරන්නට යනවා. ඔබට සාර්ථක ආත්මික ගමනක් යන පිණිස යම් කරුණු කීපයක්. සාර්ථක ආත්මික ගමනක් යන්න. අපි ගැලවීම ලැබුවේ කිතුණුවන්ට කියනවා ආත්මික සෙනගක් කියලා. ආත්මික සෙනගක්. ආත්මික ගමන සාර්ථකයි. ආත්මික ගමන තුල දෙවියන් වහන්සේගේ 100% හැසිරවීම තිබෙනවා. එනිසා ආත්මික ගමන අපි යා යුතුයි. අපිව මේ ලෝකෙට සමාන වෙන්න ගෙනාපු සෙනගක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමවන්ත සෙනගනේ අපි මේ ලෝකය අභිබවා යන ජනතාවක්. මේ ලෝකයට සමාන වෙන ජනතාවක් නෙවෙයි. අපේ භාෂාව මේ පොළවේ කතා කරන අයගේ භාෂාවට සමාන භාෂාවක් නෙවෙයි. අපි කතා කරන ඒවා වෙනස් වෙන්න ඕන. ආමේන්. අපි වෙනස් වූ ජනතාවක්. එනිසා ප්‍රේමවන්තනි ඔබ මේ වසරේ සාර්ථකව යා යුතුයි. මේ අවුරුද්ද අවසානයේ ඉරුදින වෙනකොට ඔබ සාර්ථකව මේ වසර නිමා කරන්න ඕන. ආමේන්. සාර්ථකව නිමා කරන්න ඕන. මොකද්ද සාර්ථකයි කියලා කියන්නේ? ආධ්‍යාත්මික ජීවිතේ කඩා වැටිලා නම් අවුරුද්දේ මැදදී ඔබ සාර්ථක වෙලා නැහැ. පැහැදිලිද? ඔබ සාර්ථකයි කියන්නේ ඔබ දියුණු වෙලා කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණු වීමයි. ආමේන්. එනිසා මතක තියාගන්න අපි රටක් වශයෙන් මේ රටක් වශයෙන් පිරිහිලා නම් අපේ රට දියුණු නැහැ. මතක තියාගන්න. සබාවක් හැටියට පිරිහිලා නම් නැවත පරණ ලෝකයට පරණ ජීවිතයට යනවා නම් සාර්ථක වෙලා නැහැ. සාර්ථක සබාවක් නෙවෙයි. සාර්ථකයි කියන්නේ ආධ්‍යාත්මික දියුණුවයි. ආමේන්. සාර්ථකයි කියන්නේ ආධ්‍යාත්මික ගමනක් යන සෙනග. ආත්මික රැලක්, ආත්මික පෝෂණය ලබන, ආත්මික ලෙස හැසිරෙන, ආත්මික ලෙස කල්පනා කරන, ආත්මික ලෙස මඟ පෙන්වීමක් ඇතුව ක්‍රියා කරන, ආත්මික විමසීමක් ඇති ජනතාවක් වීමයි පරිණත වෙච්ච එහෙම නැත්නම් සාර්ථක කිතුණුව කියලා කියන්නේ. ආමේන්. එනිසා ඔබ සාර්ථක කිතුණුව වෙන්න ඕන. ආමේන්. මේ අවුරුද්දේ ඔබට ගිය අවුරුද්දේ ඔබ අසාර්ථක වුණා නම් මේ අවුරුද්දේ ඔබ සාර්ථක වෙන්න ඕන. ආමේන්. සාර්ථකයි කියන්නේ මොකද්ද? ප්‍රථමයෙන් ආත්මය සඵල වීමයි. ආත්මය සඵල වීමයි. භෞතික සඵලත්වයේ ඕනතරම් වෙනවා. කුඩු විකුණන මිනිස්සුත් සඵල වෙනවා. භෞතික ලෙස. නේද? ජාවාරම් කරන මිනිස්සුත් මංකොල්ල කන මිනිස්සුත් සඵල වෙනවා. නමුත් අපි සංසන්දනය කරන්නේ අපේ මේ ලෞකික දියුණුව සහ ලෞකික ප්‍රමාණය වැඩිවීම සහ නේද? දැන් අපි මේ සභාවට සෙනග වැඩියෙන් එනවා කියන්නේ ඒක මේ සම්පූර්ණයි කියන එක නෙමෙයි. එහෙම නැත්නම් ඒක සඵල වුණා කියන එක නෙවෙයි. ඒක තුල ප්‍රීති වෙන්න බෑ. සෙනග ආත්මික වැඩිලා නැත්තම්. ඒ නිසා සෙනග වැඩි වෙන්න ඕන. ගණනින් ගුණයෙන් සභාව වර්ධනය වෙන්න ඕන. එක්තරා වර්ධනයක් ඒකත් විය යුතුයි. නමුත් සියල්ලට වඩා ස්වර්ගයට යන සෙනගක් බිහිවීමයි සභාවක වගකීම. ආමේන්. සභාව තුල සිද්ධ විය යුත්තේ මිනිස්සු පහළට යෑම නෙමෙයි, ඉදිරියට ඉහළට ගමන් කිරීම. ඉදිරියට කියලා කියන්නේ ආත්මික ලෙස ඉදිරියටත් ඉහළටත් ගමන් කිරීමයි. ආමේන්. දේව රාජ්‍ය වැඩ කරන සෙනගක් බිහි වෙලා නම්, දෙවියන් වහන්සේගේ වැඩයට කැප වුණා වූ සෙනගක් බිහි වෙලා නම්, සුභාරංචිය ගෙන යන පරම්පරාවක් බිහි වෙලා නම්, දේව රාජ්‍ය වැඩ ස්වේච්ඡාවෙන් කරන සෙනගක් කැප වෙලා සෙනගක් බිහි වෙලා නම් සභාව සාර්ථකයි.
ඒ වගේම සභාව වැඩුණා වූ ඉවසීම, ප්‍රේමය, දයාව නේද? අනුකම්පාව, මිනිස්යා කෙරෙහි දක්වන ප්‍රේමය, ඒ වගේම දෙවියන් වහන්සේට දක්වන ප්‍රේමය වර්ධනය වෙලා නම්, දියුණු වෙලා නම් ඔබ සාර්ථක කිතුණුවෙක් වෙලා. ආමේන්. ආමේන්. බය වෙලා වගේ ඉන්න එපා. මම හිතනවා මේ උදෑසන ඔබට මම කතා කරන්න යන කරුණු කීපයක් නැවතත්. අපි 31 රාත්‍රියේ කරුණු කීපයක් බෙදාගත්තා. අපිට තේමාවක් හැටියට ලැබුණා නුඹලාට වඩා මහත් වූ බලවත් වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත. නුඹලාගේ පා තබන සියලු තැන් නුඹලාට වන්නේය. ආමේන්. මේක විවිධ පැති වලින් ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ කතා කරයි. ඔබ පෞද්ගලිකව ඔබ ඉන්න ස්ථාවරත්වයේ තුල විවිධ ආකාරයෙන් දෙවියන් වහන්සේ කතා කරයි. ඊළඟට ඒක ඊට පහලින් තියෙනවා අපේ සාර්ථකත්වයේ වගේම අපේ සීමාවේ විශාලත්වයේ කරා දෙවියන් වහන්සේ අපිව ගෙන යන බව උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරනු ලබනවා. 24 25 වෙනි පදේ වගේ වෙනකොට මේ ද්විතීය කතාව 11 23 සහ 24 මම අද දවසේ කතා කරන්නේ නෙවෙයි. නමුත් මේ වචනය විශ්වාස කරගෙන තමාගේ ජීවිතේ එලිදරව් වෙන සියලු මිනිස්යන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ මේ දේ සම්පූර්ණ කරන්න යනවා. දෙවියන් වහන්සේ ඒක කරනවා. උන්වහන්සේ වචනයක් කිව්වා නම් උන්වහන්සේගේ වචනය ඉෂ්ට කරන පිණිස දෙවියන් වහන්සේ පිබිද සිටින බව දේව වචනේ කතා කරනවා. දෙවියන් වහන්සේගේ වචනය ඉටු කරන පිණිස දෙවියන් වහන්සේ පිබිදිලා ඉන්නවා. පිබිදිලා ඉන්නවා කියන්නේ ඒ වචනය ක්‍රියාත්මක කරන්න උන්වහන්සේ රෙඩි. උන්වහන්සේ සූදානම්. ඒ නිසා ප්‍රේමවන්තනි, අද දවසේ අපි අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ තුල සාර්ථක ගමනක් යන්න දෙවියන් වහන්සේ ඔබට ශක්තිය බලය දෙනසේක්වා. අපි හැරෙමු දෙවියන් වහන්සේගේ වචනයට. අපි හෙබ්‍රෙව් පොතට පළවෙනි කාරණාව මම ඔබ සමග බෙදා ගන්නට යනවා. කරුණු කීපයක් අපි මුල් කරගෙන අද දවසේ අපි කතා කරන්න යනවා. අපි සුද්ධ වූ ලියවිල්ල හෙබ්‍රෙව් 6 වෙනි පරිච්ඡේදයේ අපි 7 වෙනි පදයේ වෙතට අපගේ සිත යොමු කරමු. හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ සමාවෙන්න 11 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. එතන කියනවා පළවෙනි කාරණාව තමයි අපි මේ ගමනට ඇදහිල්ල අවශ්‍යයි. මේ ඇදහිල්ලේ ගමන යන්න අපට ඇදහිල්ල අවශ්‍යයි. අපි ඇදහිල්ලෙන් ගමන් කළ යුතුයි. පළවෙනි කාරණාව අපි ඇදහිල්ලෙන් ගමන් කළ යුතුයි. අපිට සාර්ථකව ගමන් කරන්න, සාර්ථකව නිමා කරන්න, සාර්ථකව මේ අවුරුද්ද අවසානයේට අපි හැරිලා බලනකොට අපි සාර්ථකයි කියලා කියන්න පළවෙනි කාරණාව තමයි අපිට අවශ්‍යයි ඇදහිල්ල. අපි බලමු දේ වචනේ 6 වෙනි පදයේ හෙබ්‍රෙව් 7 වෙනි පදයේ හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. ඇදහිල්ලේ නොවා ඒ වනතුරු නුදුටු දේ ගැන දෙවියන් වහන්සේ විසින් දක්වනු ලැබ දේව බයින් පෙළඹී තමාගේ පවුල ගැලවීමට නැවක් සෑදුවේය. එයින් ඔහු ලෝකයා වරදට පත්කොට ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමකාරයෙක් වූයේය. දැන් මෙතන අපට දකින්න ලැබෙනවා නෝවාගේ ඇදහිල්ල ගමනේ නෝවා සාර්ථක වූ ආකාරය. නෝවා කියන්නේ දෙවියන් වහන්සේ සමග හොඳ ඇදහිල්ලේ ගමනක් ගියා වූ මිනිසෙක්. නෝවා අපිට ආදර්ශයක් දීලා තිබෙනවා. දෙවියන් වහන්සේ නෝවා කියන මිනිස්යාව තෝරගත්තා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපිට දකින්න ලැබෙනවා නෝවාගේ කතාව උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයට යනකොට අපිට ඊටාම ආශිර්වාදලත් ලෙස අපිට දකින්න ලැබෙනවා නෝවාගේ ජීවිතේ දෙවියන් වහන්සේ කළා වූ ආකාරය. දැන් අපි දකිනවා නෝවා දෙවියන් වහන්සේ තෝරගත්තා හොඳ ඇදහිල්ලේ ගමනකට. මේ කිතුණු ගමන සඳහා අපේ ප්‍රධාන අවශ්‍ය කාරණාවක් තමයි ඇදහිල්ල. ඇදහිල්ල කියන්නේ අපි නොදැක්ක දේ ගැන සහතිකයක්. ඒක තමයි ඇදහිල්ල. අපි දැකලා නැහැ. අපි තාම අත්පත් කරගෙන නැහැ. නමුත් අපි ආත්මයෙන් දකිනවා.
එනිසා මේ කිතුණු ජීවිතේ අපි දේව වචනය අපි අහනවා, අපි දකිනවා, දෙවියන් වහන්සේගේ වචනය අපි විශ්වාස කරගෙන අපි ඇදහිල්ලෙන් ගමන් කරන සෙනඟ. ඇදහිල්ලෙන් යනවා. දෙවියන් වහන්සේව අපි 100% විශ්වාසයි. දෙවියන් වහන්සේගේ වචනය අපි විශ්වාස කරගෙන යනවා. උන්වහන්සේ කියපු දේ නිවැරදි කියලා අපි පිළි අරගෙන අපි විශ්වාස කරනවා. ඒකයි ඇදහිල්ල. ඇදහිල්ල කියන්නේ අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යමක් තැබුවට පස්සේ උන්වහන්සේ උත්තර දෙන බව උන්වහන්සේගේ වචනේ කියනවා. උන්වහන්සේව අපි පිළි අරගෙන උන්වහන්සේ ප්‍රකාශ කරපු දේ උන්වහන්සේ ඉෂ්ට කරන්න විශ්වාසවන්තව සිටිනවා. එබැවින් නිසා අපි මේ ඇදහිල්ල ගමන මේ දක්වා විශ්වාසයෙන් අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට ප්‍රධාන කොට ඇදහිල්ල අවශ්‍යයි. දැන් අපි දන්න මේ නෝවා කියලා කියන්නේ හොඳ ඇදහිල්ලේ මිනිස්සෙක්. 9 වෙනි පදයේ උත්පත්ති 6:9 අපි දන්නවා මෙතන කියනවා නෝවාගේ පරම්පරාව මේ නෝවා ධර්මිෂ්ඨ මිනිස්සෙක්ව තමාගේ පරම්පරාවෙහි සම්පූර්ණව සිටියේ. දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. නෝවා දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. නෝවා අපි දකින මේ 9 වෙනි පදයේ කතා කරනවා නෝවා දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨව හැසිරුණා. ඒ වගේම නෝවා පරම්පරාවේ හොඳ සම්පූර්ණ ගමනක් ගිය හොඳ සම්පූර්ණව සිටියා කියලා කියනවා මෙතන. ඒ වගේම ඔහු ඒ සම්පූර්ණව කියන්නේ යම් නිර්මල ස්වභාවයක්. ඒ කියන්නේ විශ්වාසවන්ත ධර්මිෂ්ඨ පාපයෙන් වෙන් වෙන්න කැමති පාපයට ඇලුම් නොවෙච්ච ඔහු දෙවියන් වහන්සේට බය ඇති දේවභක්තික මිනිසෙක් පවුල හොඳින් හසුරුවා ගත්තා වූ විශ්වාසවන්ත මිනිසෙක්ව හිටියා නෝවා. නෝවා අපේ ඇදහිල්ලේ ගමනට ආදර්ශයක්. ආමේන්. නෝවා අපේ ඇදහිල්ලේ ගමනට හොඳ ආදර්ශයක් දුන්නා. දෙවියන් වහන්සේ මේ නෝවාගේ පවුල තෝරගත්තා. දෙවියන් වහන්සේ නෝවාගේ පවුල තෝරගත්තේ අලුත් පරම්පරාවක් බිහි කරන්න. ආමේන්. දෙවියන් වහන්සේ ලෝකේ මැව්වට පස්සේ මිනිස්යව මවලා දෙවියන් වහන්සේ තැවුණා කියලා කියනවා. අපිට දකින්න ලැබෙනවා උන්වහන්සේ ස්වාමින් වහන්සේ 6 වෙනි පදේ කියන්නේ ස්වාමින් වහන්සේ පොළොවේහි මිනිස්යා සෑදූ බැවින් තැවි තමන් සිතෙහි ශෝක වූසේක. අපරාධයක් කරගත්තේ කියලා හරියට නිකන් තැවුණා කියන්නේ කනගාටු වුණා. එහෙම නැත්නම් මොකද මිනිස්යා මවලා මිනිස්යා පාපෙට වැටුණා. මිනිස්යාගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තුනේ දෙවියන් වහන්සේ සමග හොඳ ගමනක් යන පිණිස දෙවියන් වහන්සේ බලාපොරොත්තුනත් අපි දකිනවා මේ පොළවට මේ සතුරාගේ පාලනය පැමිණුණා. ඒ වගේම යක්ෂයාගේ රැවටිලිකාරකමට මිනිස්සු අසු වුණා. ඊට පස්සේ අපි දකිනවා මිනිස්සයා ක්‍රමයෙන් දූෂ්‍ය වෙන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මිනිස්සු අද ඇදහිල්ල ගමනට ආවත් හැම කෙනාම හැමදාම එකම ආත්මික තලයේ නැහැ. එකම ආත්මික මට්ටමේ නැහැ. අද බොහෝ ඇදහිල්ල ගමනට ආපු අය ආපසු හැරිලා ගිහින් තියෙනවා. සමහරට පල්ලියෙන්න පුළුවන්. නමුත් ආත්මික ගමනක් නැහැ යාගේ ජීවිතේ. ආත්මික ගමනක් නැහැ. පල්ලි එනවා. සමහරට දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. නමුත් තමාගේ ජීවිතේ දෙවියන් වහන්සේට පාලනය කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම අපි දකිනවා මේ පොළව තුල එදා සිද්ධ වෙලා තිබුණේ 11 වෙනි පදයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොළව දෙවියන් වහන්සේ ඉදිරියෙහි දූෂ්‍ය වූ අය පොළව බලහත්කාරයෙන් පිරී තිබුණේය. දෙවියන් වහන්සේ පොළව දෙස බැලූසේක. බලවය දූෂ්‍යව තිබුණේය. මක්නිසාද මාංශමිය වූ සියල්ලෝ පොළවෙහි තමුන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය. මේක ඊටාම මේ පොළව දෙවියන් වහන්සේ මේ වෙනකොට විනාශ කරන්න තීරණය කරලා තිබුණා. දෙවියන් වහන්සේට බලන්න බැරි තරම් පිළිකුල් ක්‍රියාවල් පොළව තුල සිද්ධ වෙලා තිබුණා. අපි දන්නවා අපි මේ දේශය තුල දවස ගානේ අපට අහන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ ඊටාම අධර්මිෂ්ඨ දූෂ්‍ය ඒ වගේම තිරිසන් පිළිකුල්
ක්‍රියාවල් තමයි මේ ශුද්ධ දෙවියන් වහන්සේ මිනිස්යව මැව්වා. දෙවියන් වහන්සේ මවපු මේ මිනිස්යා එකිනෙකා දවසින් දවස පිළිකුල් ක්‍රියාවල් වල පිරිහීමට විනාශයට පත් වෙලා තිබුණා. අදත් අපිට දකින්න ලැබෙන ආකාරයෙන් අපි දන්න එක වරක් ස්වාමීන් වහන්සේ මේ මුළු පොළොවම දෙවියන් වහන්සේ ඉඩ හැරියා. දෙවියන් වහන්සේ වැඩක් නැහනේ. තව අධර්මිෂ්ඨකම, තව අයිතුකම, තව බොරුව, කපටිකම, වංචාව වර්ධනය වෙලා ඊළඟ පරම්පරාවට තව පරම්පරාවකට බිහි වෙනවා නම්, වර්ධනය වෙනවා නම් වැඩක් නැහනේ. වැඩක් දිනනවා. අධර්මිෂ්ඨු නම් බිහි වෙන්නේ. මේ පොළවේ අපි බිහි කරන්නේ, පොළවේ මිනිස්සු බිහි කරන තවත් නේද? අයිතුකම් කරන විනාශකාරී මිනිස්සු නම් අපි දන්නවා දහස් ගණන් මිනිස්සුන්ව මරාගෙන මැරෙන જાතියක් සමාජයේ බිහි වෙලා තියෙනවා. අයිතුකම් වලින්, අධර්මිෂ්ඨකම් වලින් පිරුණා වූ පරම්පරාවක් බිහි වෙලා තිබෙනවා. පාපෙන් පිරුණා වූ අධර්මිෂ්ඨ පරම්පරාවක් බිහි වෙලා තිබෙනවා. බොරුව, කපටිකම තිබෙන පරම්පරාවක් බිහි වෙලා තිබෙනවා. ප්‍රේමවන්තයනි, මේ ආශිර්වාදවත් උදෑසන දෙවියන් වහන්සේ එක දෙයක් තීරණය කරා. විශ්වාසවන්තව සිටියා වූ මේ නෝවා දෙවියන් වහන්සේ තීරණය කරා. නෝවා හොඳ පවුල හසුරුවා වූ විශ්වාසවන්ත මිනිසෙක්ව සිටියා. අපි දකිනවා පොළව දෙස දෙවියන් වහන්සේට බලන්න බැරුව තිබුණා. පොළවේ මිනිස්සු පිළිකුල් ක්‍රියාවල් ඊටමත් භයානක විදියට කරලා තිබුණා. දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මාංශිමි වූ සියල්ලන් කරුණ කොටගෙන පොළව බලහත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ. දැන් ප්‍රේමවන්තනි, අපි එක්තරා ආකාරයකින් දේ වචනේ කතා කරනවා ඒ කාලේ නෝවාගේ දවස් මෙන් වන්නේය කියලා. යේසුස් වහන්සේගේ පැමිණීම ඊටමත් ආසන්නයේ ඉන්න කාලයකයි අපි සිටින්නේ. යේසුස් වහන්සේ ඊට ඉක්මනින් මේ පොළවට උන්වහන්සේගේ පාලනය පිණිස උන්වහන්සේ පැමිණෙන්න යනවා. උන්වහන්සේ සභාව ඔසවා ගැනීමත් එක්ක අවුරුදු 7ක ඊටාම පාපයේ තිබුණා වූ උත්තරීතර එහෙම පාපයේ තිබුණා වූ උපරිමයට පැමිණෙන්න යනවා. දැන් මේ කාලේ පාපයේ තියෙනවනම් යම් ප්‍රමාණයක යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා සභාව ඔසවා ගත්තට පස්සේ අවුරුදු 7ක් පාපය කියන එකේ උපරිමයට එන්න යනවා. ඒ කියන්නේ වෛශ්‍යාකම සහ පිළිකුල් ක්‍රියා තිබෙන මේ පොළව ඒකේ තියෙනවනේ තවත් එහා. දැන් ඔබට හිතන්න පුළුවන් මේ දැනට තියෙන පොළවේ තියෙන ප්‍රමාණය ඊට එහා මොකද්ද තියෙන්නේ කියලා. ඊට එහා තියෙනවා. ඒ කියන්නේ තනිකර සතුරා 100% මේ පොළව උපරිම පාලනය කරන්න යනවා. ඊර්ෂ්‍යාව කියන එකේ උපරිම, වංචාව කියන එකේ තව උපරිම, අධර්මිෂ්ඨකම කියන එකේ උපරිම ඒ කාලේ තනිකර සතුරා ඇති වෙන්න සෙල්ලම් දානවා මේ පොළව. ඒ පොළවට ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ තීරණය කරා. උන්වහන්සේගේ ප්‍රේමවන්තනි, එදා නෝවාගේ ඒ ගමන නෝවාව දෙවියන් වහන්සේ තෝරගත්තා. නෝවා සමග නෝවාගේ භාර්යාව සහ නෝවාගේ පවුලේ අය, නෝවාගේ දරුවෝ දෙවියන් වහන්සේ තෝරගෙන දෙවියන් වහන්සේ තීරණය කරා මේ පවුල දෙවියන් වහන්සේ ගමනක් ගෙන යන පිණිස. එනිසා ප්‍රේමවන්තනි, නෝවා ඇදහිල්ලෙන් අපි දකිනවා නෝවට ඇදහිල්ල තිබුණා, දෙවියන් වහන්සේට කීකරු වුණා. අපි දකිනවා මේ ස්ථානයේ උන්වහන්සේගේ වචනේ කියනවා, ස්වාමීන් වහන්සේ කියනවා නෝවට නැව සාදන්න කියලා. ස්වාමීන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරාට පස්සේ 22 වෙනි පදය 6:22 කියන උත්පත්ති 6:22 එසේ නෝවා එසේ කළේය, දෙවියන් වහන්සේ ඔහුට අනකල සියල්ල ලෙස ඔහු කළේය. දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ නෝවා වගේ කීකරු සෙනගක්. නෝවා වගේ දෙවියන් වහන්සේ කියන විදියට 100% කීකරුකම. ආමෙන්. මේ විනාශයෙන් ගැලවෙන්න, මේ රට තුල, මේ ලෝකයේ තුල තිබෙන මේ අධර්මිෂ්ඨ පාලනයෙන්, මේ අයිතුකම් කරන ඒ සංස්කෘතියෙන් අපි වෙන් කරගෙන දෙවියන් වහන්සේට වෙන ගමනක් රැගෙන යන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඉඩ හැරියා
මුළු පොළොව නාස්ති කරන්න. නාස්ති වෙන්න. මක්නිසා දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා අලුත් ජනතාවක්, ධර්මිෂ්ඨ පරම්පරාවක් කරන කොටගෙන නැවත ආරම්භයක් දෙන්න. අපි දන්නා ඊට පස්සේ නෝවාගෙන් පස්සේ අර කොහොම කරත් නෝවාගේ එතනින් පස්සේ තව මිනිස්සු බිහි වුණා. ආයේ නැවතත් පව් කරලා එතනින් එහාට ඊශ්‍රායල් සෙනඟ අපි දන්නවා දෙවියන් වහන්සේගේ ජනතාව නැවත පව් කරමින් ගමන් කරා. ඊට පස්සේ අපි දකිනවා උන්වහන්සේගේ යේසුස් වහන්සේ මේ පොළොවට පැමුණුණා. ඊට පස්සේ උන්වහන්සේගෙන් පස්සේ සභාව ආරම්භ වුණා. සභාවත් මේ ආකාරයෙන් අරගෙන යන අතරේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන විශාල පරම්පරාවක්, ධර්මිෂ්ඨ පරම්පරාවක් උන්වහන්සේ ගලවමින් සභාවට මේ නැවට රැස් කරමින් ගමන් කරමින් දෙවියන් වහන්සේ රැගෙන යනවා. එක යුග අවසාන වුණා. දැන් අපි දකිනවා මේ නෝවාගේ ජල ගැල්ම කියන්නේ එක යුගයක නිමාව. ලෝකේ මිනිස්සයා නිර්මාණය කරපු දවසේ ඉඳලා උන්වහන්සේ මිනිස්සයා මවපු දවසේ ඉඳලා නෝවාගේ ජල ගැල්ම දක්වා එක්තරා කාලවකවානුවක්. එතනින් පස්සේ අපි දන්නවා උන්වහන්සේ නැවත යේසුස් වහන්සේගේ පොළොවට පැමිණීම දක්වා එක්තරා යුගයක් අවසන් වුණා. දැන් අපි දකිනවා තව යුගයක ආරම්භයේ අපි සිටිනවා. තව යුගයක් අවසානයේ අපි සිටිනවා. මොකද්ද? ඒ තමයි සභාව ආරම්භ කළා වූ ඒ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ඉඳලා අද මේ කාලේ දක්වා එක්තරා යුගයක අපි කෙලවරේ සිටින බව අපට දකින්න ලැබෙනවා. ආමේන්. දැන් මේ කාල වකවානු ගැනත් අපිට යම් කිසි අවබෝධයක් තිබෙන්න ඕන. දැන් තිබෙන යුගය ගැනත් අපට පැහැදිලි අවබෝධයක් තිබෙන්න ඕන. නමුත් ඔබත් මමත් දෙවියන් වහන්සේ කැඳෙව්වේ ඔබ සාර්ථක ගමනක් උදෙසා. ජයග්‍රාහී ගමනක් උදෙසා. ඒ උදෙසා දෙවියන් වහන්සේගේ ඇදහිල්ල අවශ්‍යයි. මේ නෝවාගේ ජීවිතේ තුල අපිට දකින්න ලැබෙනවා නෝවා කීකරු වුණා. මෙතන පැහැදිලිව දෙවියන් වහන්සේ කියපු විදිහට නෝවා එසේ කළේය. දෙවියන් වහන්සේ ඔහුට අනකල ලෙස සියල්ල ලෙස ඔහු කළේය. මේක තමයි ඉතා වැදගත්. නෝවා කියන්නේ ඊටාම කීකරු කෙනෙක්. නෝවා කියන්නේ සාමාන්‍ය ගොවියෙක්. ගොවියට සිද්ධ වුණා වෙනස් විදිහේ වැඩක් කරන්න. එකක් තමයි වැඩ දන්නේ නැති මිනිස්සෙක් මේ නෝවා කියන්නේ මේ නැව් හදලා නැහැනේ, බෝට්ටු හදලා නැහැනේ, අඩු ගානේ ඔරුවක් හරි හදපු කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයක් හදපු කෙනෙක් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ කිව්වා මෙන්න මේ ලී වලින් මෙන්න මේ විදිහට මෙන්න මේ ආකෘතියට නුඹ මේ විදිහට මේ නැව හදන්න. දෙවියන් වහන්සේට ඒක අවශ්‍ය වුණා. සභාව කියන්නේ දෙවියන් වහන්සේට ඕන විදිහට තමයි මේ සභාව නැවති නැව හදන්න ඕන. මේක දෙවියන් වහන්සේට අවශ්‍ය විදිහට. දැන් මිනිස්සු එක විදිහට එක ඩිසයින් දාලා අලුත් නවීන පන්නේ ක්‍රම විදිහට සභාවන් දැන් ගොඩනගාගෙන යනවා. භෞතික සැප සම්පත්, භෞතික අලංකාරය, භෞතික දේවල් වලින් එහෙම නැත්නම් බාහිර අලංකාරය මනුෂ්‍ය ආකර්ෂණයෙන් පුරෝගන මිනිස්සු ගමන් කරන්න හදනවා. ප්‍රේමවන්තනි, සභාව දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු වෙන හැඩය අපි දෙවියන් වහන්සේගේ හඬට සවන් දීලා දෙවියන් වහන්සේගේ මිනිස්සු හැටියට අපේ වගකීම තමයි දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම. එදා මේ නෝවාගේ පවුල රැකගන්නම තමයි දෙවියන් වහන්සේ සේ කරේ. දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය උනේ මේ නෝවා සහ නෝවාගේ පවුල හොඳ පරම්පරාවේ අලුත් පරම්පරාවකට අලුත් ආරම්භයකට ගෙනියන පිණිස දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මේ පරම්පරාව බිහි කරන්න. මේ පරම්පරාව රැකගන්න දෙවියන් වහන්සේට විශේෂිත වුණා නෝවාව. සමහරට අනිත් අයට විශේෂ නැහැ. ඔබ අන්න ඒක තේරුම් ගන්න. මේ ලෝකේ ඉන්න මිනිස්සයාට අපි යන ගමන වැදගත් නැහැ. එදත් එහෙම තමයි. නෝවා නැව හදනකොට මිනිස්සු hina වෙන්න ඇති. මොකද හේතුව මේ හොඳට වියලි දේශගුණයක් තියෙද්දි හොඳ නේද හොඳ කාලගුණයක් හොඳ තත්ත්වයක් තියෙද්දි හොඳට විනෝද වෙන්න පුළුවන්, හොඳ කාලා බීලා හොඳ ජොලියේ ඉන්න පුළුවන්, හොඳ තත්ත්වයක් තියෙද්දි මොනවටද මේ නැව හදන්නේ? මොකටද මේ නැවක්? නමුත්
දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා නෝවා වගේ ඔබත් මමත් කීකරුකම වැදගත් වෙනවා. එදා දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා නෝවාගේ වැඩේ නෝවාට දුන්නු වැඩේ නෝවා සම්පූර්ණ කිරීම. මෙතන පැහැදිලිව තිබෙන්නේ ඔහු දෙවියන් වහන්සේ කළ විදිහට කියපු විදිහට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට දෙවියන් වහන්සේ අනුමත කරන විදිහට අපි මේ සභාව ගොඩනගන්න ඕන. ඒ සමය අවුරුද්දේ අපිට ඕන දේ කරන්න නෙවෙයි දෙවියන් වහන්සේ කැඳෙව්වේ. ඔබට ප්ලෑන් නැති, ඔබට සැලසුම් නැති අපි දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වීමයි වැදගත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනයට ගරු කරන සෙනඟ තමයි මේ නැවට ඇතුල් වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනයට එකඟ අය තමයි දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ කරන දෙවියන් වහන්සේගේ මිනිස්සුયો තමයි මේ නැවේ නැත්නම් මේ වැඩේට දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දකිනවා මේ පස්වෙනි පදෙත් හතේ පස්වෙනි පදෙත් කතා කරන්නේ නෝවා ස්වාමින් වහන්සේ තමාට අනකල සියල්ල ලෙස කළා කියලා අපට දකින්න ලැබෙනවා. ඔහු කීකරු වුණා. ඔහු විශ්වාසවන්ත වුණා දෙවියන් වහන්සේට අවශ්‍ය විදියට වැඩේ කරන පිණිස. ඒ නිසා ගම් වතුරක් දැකලා නැහැ, වැස්සක් දැකලා නැහැ. මෑත ඒ කියන්නේ මෙච්චර දරුණු වර්ෂාවක් පැමිණෙන්න යනවා කියලා, මෙච්චර විශාල විනාශයක් පැමිණෙන්න යනවා කියලා ඔවුන්ට බාහිරින් පේන්න තිබුණේ නැහැ. ඒක තමයි ඇදහිල්ලේ ගමන. ඇදහිල්ලේ ගමන ඔබට පේන ආකාරයෙන් යන ගමනක් නෙමෙයි. බයිබලයේ කියන අපි හැසිරෙන්නේ පෙනීමෙන් නෙවෙයි. ආමෙන්. අපි හැසිරෙන්නේ පෙනීමෙන් නෙවෙයි. මේ පේන දේවල් වලින් නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපි ඇදහිල්ලෙන් ගමන් කරන සෙනඟ. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන සෙනඟ. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ දිහා බලාගෙන යන සෙනඟ. ඇදහිල්ල කියන්නේ යේසුස් වහන්සේගේ ස්වරූපය දිහා බලාගෙන යන නිර්මාණය වෙමින් යන සෙනඟ. යේසුස් වහන්සේ මේ ලෝකේ ඉන්න සාම්පල් වෙන්න යන්න එපා. මේ ලෝකෙට සමාන සාම්පල්, මේ ලෝකේ මිනිස්යන්ගේ සාම්පල් ඔබ අනුගමනය කරන්න යන්න එපා. අපි දන්න එක යුගවල එක සුපර්ස්ටාර්ලා, එක සුපර්ස්ටාර්ලා එන එක කාලවල ඒ ආපුවාම එයා වගේ තමයි කොණ්ඩේ කපන්නේ. දැන් පහුගිය කාලේ කෙනෙක් ප්‍රසිද්ධ වෙලා හිටියා ඉන්දියාවේ ලෝකේ. එයාගේ සින්දු යමයා කිව්වා මම නම් කියන්න යන්නේ නැහැ. ඉතින් අපි දන්න එයා වගේ කොණ්ඩේ කපන්න ගත්ත කට්ටියක්. එයා වගේ කොණ්ඩේ හදන්න ගන්නවා කට්ටියක්. ඒ වගේ එක ප්‍රසිද්ධ වෙන අය පස්සේ හඹා යනවා මේ ලෝකේ මිනිස්සු. අපේ ක්‍රිස්තියානිකාරත් එහෙම වෙනවා. මතක තියාගන්න අපි වෙන් වෙච්ච සෙනඟ. අපේ ෆැෂන් එක, අපේ අලංකාරය මේ පිටත මිනිස්යව සතුටු කිරීම නෙවෙයි. අපේ අලංකාරය දෙවියන් වහන්සේව සතුටු කිරීමයි. දෙවියන් වහන්සේට ඕන හැඩයට අපි හැඩ ගැසීමයි. මිනිස්සු අපි දිහා බලලා මොනවා කිව්වත් අපිට අදාළ නැහැ. දෙවියන් වහන්සේ අපි දිහා බලන එකයි වැදගත්. ආමෙන්. ඒ නිසා කිතුණු සභාව ප්‍රේමවන්තනි මේ සෙනඟ දෙවියන් වහන්සේගේ සෙනඟ. දෙවියන් වහන්සේට ඕන විදිය හැඩේ තමයි අපිට හැඩ ගස්සන්න තිබෙන්නේ. සභා පාලකවරු හැටියට අපේ වගකීම. ඒ නිසා ඔබ මිනිස්යන්ව පිනවන දේ කරන්න නෙවෙයි. දැන් මම දන්නවා සමහරට අපේ සේවාවන් වල අපේ දේශනාවන් ආරමේ සමහරට එච්චර මිනිස්සු ආකර්ෂණය නොවෙන්න පුළුවන්. views ගන්න වැඩි කරගන්න උවමනාවක් නැහැ. අපි දන්නවා විනෝදකාමී විහිළුවෙන් කවටකමින් එහෙම නැත්නම් මිනිස්සුන් ආකර්ෂණය කර ගැනීමෙන් දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට සමහර තැන්වල ඒ වගේ එහෙම ආකර්ෂණය වෙන්න පුළුවන් අපි සමහර තැන්වල. නමුත් අපි කිතුණු සභාව දෙවියන් වහන්සේගේ සෙනඟ, දෙවියන් වහන්සේගේ වැඩේ මනුෂ්‍ය ආකර්ෂණය, මනුෂ්‍යයන්ගේ views වැඩි කරගන්න, මනුෂ්‍යයන්ගේ අවධානය යොමු කරගන්න නෙවෙයි අපේ වගකීම ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේව සතුටු කිරීමයි. දෙවියන් වහන්සේව සතුටු කිරීමයි. මක්නිසාද අපි ඇදහිල්ලෙන් යන්නේ. අපි දෙවියන් වහන්සේ දිහා බලාගෙන යන්නේ. අපේ අවසාන දෙවියන් වහන්සේගේ ප්‍රතිඵල දිහා බලාගෙන යන්නේ. දෙවියන් වහන්සේගේ දාසෙක් හැටියට උන්වහන්සේ දවසක අපි උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්න ඕන. මගේ විශ්වාසවන්ත දාසයා, ඔබ හැරෙන්න, ඔබ මගේ ප්‍රීතියට ඇතුල් වෙන්න කියන වචනේ අහන්නයි දේව දාසයෝ හැටියට අපේ වගකීම. සමහරට ඒ ටික කරනකොට පොළවේ මිනිස්යන්ගේ
කමෙන්ට් එහෙම නැත්නම් මොනවද කියන්නේ ප්‍රතිචාර එච්චර හොඳ නැති වෙන්න පුළුවන්. ගොඩක් නොලැබෙන්න පුළුවන්. මොකද අඩුපාඩු පෙන්නලා දෙනකොට, වැරද්දක් පෙන්නලා දෙනකොට මිනිස්සුගේ මූණවල වෙනස් වෙනවා. මිනිස්සුන්ට තද වෙනවා. මිනිස්සුන්ට අඩු මං අනිවාර්යයි මම මේ සභාව යම් ආකාරයකින් අවවාද කරන්න ගියොත් මාත් එක්ක බොහෝ දෙනෙක් තරහ වෙන්න පුළුවන්. නමුත් මම මේ අවුරුද්දේ ඒක කරන්න සිද්ධ වෙනවා. හේතුව මම ස්වර්ගයට යන්නත් ඕන, ඔබ ස්වර්ගයට යන්නත් ඕන. නෝවා වගේ නෝවා විශ්වාසවන්තව කීකරු වෙලා දෙවියන් වහන්සේ කියපු විදිහට වැඩේ කළා වගේ අපට ඇදහිල්ල ඕන ප්‍රේමවන්තයෝ. ඒ නිසා අපි අපේ වගකීම ඔබත් මමත් දේව රාජ්‍යයේ ප්‍රීතියට ඇතුල් වෙන දවසක අපි දන්නවා අපිට ඕන දේ කළා දේව රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. අපිට හිතු දේවල් කරලා දෙවියන් වහන්සේගේ මාර්ගේ යන්න බෑ. ඒ නිසා ප්‍රේමවන්තනි අපි ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ගනුදෙනු කරන්න දෙවෙන උන්වහන්සේ ඉදිරිපිට. ඒ නිසා මම උත්සාහ කරනවා හැම කෙනෙක් සම්බන්ධතා රැකගෙන සම්බන්ධතා ආරක්ෂා කරගෙන යම් දේ පෙන්වලා දෙන්න. පාපය පෙන්වලා දෙන්න ඕන. පාපය ගැන කතා කරන්න ඕන. නපුර පාපය වෙන් කරන්න ඕන. ඒකට දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙනවා. අපි දවසින් දවස ගොඩ නැගෙන්න ඕන. ඒක නිසා අපට ඇදහිල්ල අවශ්‍යයි. ප්‍රේමවන්තනි මේ අවුරුද්දේ ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන්න. ඇදහිල්ල අවශ්‍යයි. නෝවා වගේ නෝ ඇදහිල්ලෙන් නැව සෑදුවා. දෙවියන් වහන්සේ ඔහුට කියලා දුන්න විදියට ඔහුගේ කොටස සම්පූර්ණ කරා. ඔහුගේ ගමන ඔහු අරගෙන ගියා. ඔහුගේ පවුල රැකගෙන ඔහු අරගෙන ගියා. ඒ නිසා පියවරුනි මව්වරුනි ඔබේ වගකීම ඔබේ පවුල ආරක්ෂා කිරීම. නෝවා හොඳ ආදර්ශයක් දෙනවා. තමාගේ පවුල හොඳට හසුරුවගෙන තමාගේ පවුල දේව භක්තිකව ගොඩනගාගෙන තමාගේ පවුල දෙවියන් වහන්සේගේ මාර්ගයේ භක්තිවන්තකමේ ගෙනිච්චා. අපි දන්නවා දෙවියන් වහන්සේ ඒ පවුල විතරයි තෝරගත්තේ. පොළවේ විශාල සෙනඟක් ඉන්න ඇති. සමහරට හිතෙනවා ඇයි අප්පා මෙච්චර දහස් සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත සෙනඟක් ඇයි නාස්ති වෙන්නේ? වැඩක් නෑ. දෙවියන් වහන්සේ තවත් බිහි කරලා තවත් පව්කාරයෝ නේ බිහි වෙන්නේ. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා ධර්මිෂ්ඨ පරම්පරාව බිහි කිරීම. ප්‍රේමවන්ත දෙමව්පියනේ ඔබේ වගකීම ඔබේ පරම්පරාව ධර්මිෂ්ඨකමේ පරම්පරාවක් බිහි කිරීමයි. දෙමව්පියන්ගේ වගකීම ඔබගේ දරුවන්ව නිසි මාර්ගයේ පුහුණු කිරීමයි. ඒකට ඔබට ඇදහිල්ල අවශ්‍යයි. දෙවියන් වහන්සේ තුල ඇදහිල්ලෙන් මේ ගමන ඔබ ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයෙන් මේ ගමන යා යුතුව තිබෙනවා ප්‍රේමවන්තයනි. දෙවෙනි කාරණාව තමයි අපි ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන මේ ගමන යා යුතුව තිබෙනවා. ආමේන්. පළවෙනි කාරණාව තමයි ඇදහිල්ලෙන් ගමන් කළ යුතුයි. දෙවෙනි කාරණාව ආත්මයන්න් කර්ණ කොටගෙන අපි ගමන් කළ යුතුයි. ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන. දැන් අපි දන්නවා මේ නෝවාගේ ගමන ඇදහිල්ලෙන් ගමන් කරනු ලැබුවා. අපි 7 වෙනි පරිච්ඡේදයේ බැලුවොත් 18 වෙනි පදය ජලය බලවත්ව පොළව පිට බොහෝ සෙයින් වැඩි විය. නැවද ජල මතුයෙහි ගියාය. ජලය පොළව පිට අතිශයින් බලවත් විය. මුළු වහස යට පිහිටි සියලු උස් කඳු වැසී ගියේය. ඒ කියන්නේ පොඩි පහේ ගම් වතුරක් නෙවෙයි. මම සාමාන්‍ය ගම් වතුරවල් දැකලා තියෙනවා. අපි ලංකාවේ තිබුණා. ඒත් ගම් වතුර ඇහැට දැක්කේ නෑ. මම දැක්කා මේ ඔය කලවාන පැත්තේ වගේම පැලවත්ත තව කොහෙද ඒ යවට තියෙනවා එක කාලයකට ගම් වතුරට ඒ පැත්ත යට වෙනවා. නෙළුව කියන පැත්ත ගාල්ල පැත්තේ ඒ පැත්ත යට වෙනවා කියන්නේ පොඩි පහේ විදිහට නෙමෙයි. පහළ තට්ටුව ඒ කියන්නේ කඩයක් තියෙනනම් කඩේ පළවෙනි තට්ටුව පිරීලා දෙවෙනි තට්ටුව පිරීලා අපි එක සැරයක් ගියාම අපි දැක්කා මේ අර ලයිට් කණු තියෙන ලයිට් කණු කම්බි තියෙනවනේ. ඒ කම්බි වල කුණු පැටලිලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගම් වතුර තමයි දැකලා තියෙන්නේ. දැන් මේ කියන හැටියට සියලු උස් කඳු. ඒ කියන්නේ ලෝකයේ උසම කන්ද, ඒ වගේ උස් කඳු ඒවා ඔක්කොම යට වෙන තරම් ලොකු ගම් වතුරක්. ඒ කියන්නේ මේ පැත්ත තියෙන්නේ නැති අඩි බර ගාණක් ඉහළට වතුර තියෙන්නේ නැති කියන හැටියට. එච්චර විශාල ගම් වතුරක්.
ඒ කියන්නේ අපි දැකලා නැති තරම් විශාල දෙවියන් වහන්සේ ඉඳ හැරියා. දෙවියන් වහන්සේට එපා වෙලා හිටියේ දෙවියන් වහන්සේට. ඇයි මිනිස්සයා එන්න පිරිහෙනවා. එනිසා මේ අපි ඉන්න යුගයේ අපි හරි කනගාටුදායක යුගයකයි ඉන්නේ. එන්න පහළට යෑම වැඩි. දැන් මේ ලෝකයේ තුල අපි කියන අපි මේ රටට ධර්මද්වීපය කියනවා, ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියනවා. ඒ වගේම තව මොනවාද? හොඳ වචන සින්දු තියෙනවා. හොඳ අලංකාර හොඳ ඒක අහනකොට පවා රටේ සෞභාග්‍ය ගැන බොහෝම අපිට හරි සතුටක් දැනෙනවා නේද? සමහර සින්දු අහනකොට ජාතික අභිමාන ගීත තියෙනවා. ඒව අහනකොට මේ රට ගැන 아무තු දෙයක් හැඟීමක් අපිට ඇති වෙනවා. උදෑසන දානවා ඒ වගේ සින්දු දාපුවම රට ගැන පොඩි මේකක් ඇති වෙනවා. නමුත් මේ ධර්මද්වීපය තුල තියෙන්නේ ස්ත්‍රී දූෂණ, ළමයිව දූෂණය කරනවා, අපචාර නේද? අපි දන්නවා අවුරුද්දකට දවසකට 400ක් දික්කසාද වෙනවා. මේවා තමයි අපිට දකින්න ලැබෙන්නේ. එන්න දැන් අඩු වෙන්නේ තිබුණේ. අඩුවෙන් තිබුණේ එන්න දැන් වැඩි. ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම. දැන් ඉස්සර ඔබට මතක ඇති මේ එක්කෙනෙක් මැරුණාම දැන් අර ප්‍රේමවති මනම්පේරි කියලා හිටියා. එයා මැරුණාම මොකද උනේ? කවි ගැහුවා. කවි කොළ ලිව්වා. ඒ මරපු හැටි ඒක ගැන කවි කොළ හදලා අපි ඒක ගැන සින්දු ඇහුවා නේද? ඒ වගේ එක දෙයක් වුණාම එහෙම තිබුණා. දැන් පොඩි බෝට්ටුවක් පෙරළුණාම මේ මොකද්ද වෙන්නේ? ඒකට ඔය ඇන්ටන් ජෝන්ස් එම සින්දු හැදුවා. සින්දු හදලා ප්‍රසිද්ධියේ නේද? අපි දන්නවා ඒවට මිනිස්සු කියනවා මිනිස්සු මොනවාද බයිලා ගහනවා ඒ මලමිනී ගැන කතා කරලා දැන් මලගේ ගැන පවා මිනිස්සු මේවා කරලා සින්දු අහනවා. එතකොට අපි දන්න එකට මිනිස්සු නටනවා. දැන් තේරුමක් නැහැ ඔය මිනිස්සු එක කරනවා. දැන් ওই වගේ ඉස්සර එකක් දෙකක් තමයි සිද්ධ වුනේ. දැන් සාමාන්‍යයෙන් දවස ගානේ සිද්ධ වෙනවා. දැන් ඒක සාමාන්‍යයි. දැන් ඔබට මතක ඇති අර කොරෝනා වලට එක්කෙනෙක් දෙන්නේ මැරෙනකොට මුළු රටම කැළඹිලා හිටියා. දැන් කොපමණ මැරුණත් දැන් 100,000 ගණන් මැරුණත් ගාණක් නැහැ. ඒක තමයි සාමාන්‍යයි. ඒ වගේ තමයි මේ පොළව පාපය අධර්මිෂ්ඨකම ඒ මිනිමැරීම මේ හැමදේම සාමාන්‍ය වෙනවා. ඒ නිසා ප්‍රේමවන්තනි එපමණ අධර්මිෂ්ඨ කාලයකයි සිටින්නේ. දැන් අපි දකිනවා මේ පොළව තුල මේ පාපය අධර්මිෂ්ඨකම වැඩි. දැන් මෙතන අපිට දකින්න ලැබෙන මේ නෝවාගේ කාලේ විශාල විනාශය පැමුණුණා. විශාල විනාශයක් එක්ක ඔවුන් ගමන් කරන අතර ඔවුන් මේ නැව තුල නැව සහ ඔහු සමග නෝවාගේ පවුලේ අය සහ සත්තු දාගත්ත මේ නැවට විශාල නැවක් ඔහු හැදුවා වගේම දැන් සත්තු දාගත්තා. දැන් මේ නැවේ ලොකු ගම් වතුර තියෙන කාලේ ඔවුන් බොහොම සුරක්ෂිතව යනවා. ප්‍රේමවන්තනි ඔබ හරියට මේ නැව තුල සිටින්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ සෙනග දෙවියන් වහන්සේගේ රැළ උන්වහන්සේ තුල ජීවත් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ තුල රැඳෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ රැකවරණය තිබෙන තැන ඔබ සිටින්න අවශ්‍යයි. ඔබ විශ්වාස කරලා ඔබ ඇදහිල්ලෙන් නැවට නැග්ගා. ඇදහිල්ලෙන් ඔබ මේ නැව තුල ගමන් කරන්න ඕන. ඒ වගේම ප්‍රේමවන්තනි අපි දකිනවා මේ නැව ගමන් කරගෙන යන දැන් අපි දන්නවා නැව් පදවපු කෙනෙක් නෙවෙයි කවුද? නෝවා. කලින් නැව් හදපු කෙනෙක්වත් නැව් පදවපු කෙනෙක්වත් කිසිම අත්දැකීමක් නැති කෙනෙක්. ප්‍රේමවන්තනි මේ ඇදහිල්ල ගමන අවශ්‍ය මේ ගමනට අවශ්‍ය ප්‍රධාන දේ දෙවියන් වහන්සේව විශ්වාස කරලා උන්වහන්සේගේ නැව තුල ජීවත් වීම. ඒ නැව තුල බය නැතුව අපි යන්න කැමති වෙන්න ඕන. ඒ නැවට නගින්න කැමති වෙන්න ඕන. ඒ කියන්නේ ආත්මයන් වහන්සේගේ ගෙන යාමට අපි කැමති වෙන්න ඕන. දෙවියන් වහන්සේ කැමති දෙවියන් වහන්සේ බලෙන් ගෙනියන්නේ නැහැ. මිනිස්යන්ව දෙවියන් වහන්සේ බලෙන් ස්වර්ගයට අදින්නේ නැහැ. දෙවියන් වහන්සේ කරුණාවන්තයි. දෙවියන් වහන්සේ ප්‍රේමණීයයි. මිනිස්යන්ට අරවීමක් දීලා තිබෙනවා. උන්වහන්සේ ගාව තියෙන හරි මහත්මා වැඩ. බලහත්කාරයෙන් ස්වර්ගයටවත් මිනිස්සෙක් අදින්නේ නැහැ. උන්වහන්සේ මිනිස්යන්ට පෙන්වලා මාර්ගය පෙන්වලා මේකයි මාර්ගය කියලා උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේ මඟ පෙන්වනවා. දැන් අපි යොහන් 3 8 වෙනි පදයේ වෙතට යන්න දෙවෙනි කාරණාව මම ඔබ සමග කතා කරන්නේ. දෙවෙනි කාරණාව කියන්නේ
ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ගෙන යාම. සුදු යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය වෙතට අපගේ අවධානය යොමු කරමු. යොහන් 3:8 අපි දකින්න එතන කතා කරනවා සුළඟ කැමැති තැනට ගසයි ඒ ශබ්දය නුඹට ඇසෙයි. නමුත් කොතනින් එන්නේද කියාවත් කොතනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. සුළඟ කැමැති තැනට ගසනවා ශබ්දය නුඹට ඇසෙනවා. නමුත් ඒ කොතනින් එන්නේද කියාවත් කොතනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයන්ගෙන් ඉපද සිටින සියල්ලෝම එසේම වන්නේයයි කීසේක. ප්‍රේමවන්ත සෙනගනි කිතුණු කියලා කියන්නේ ඇදහිල්ලෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ ගෙන යාමට හසු වුණා වූ අයයි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ රැගෙන යන අය. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල ජීවත් වෙන අය. ආත්මික මඟ පෙන්වීම තුල ගමන් කරන අය. අපි දන්නවා සුළඟ එන්නේ කොහෙන්ද? සුළඟ යන්නේ කොහාටද? අපි දන්නේ නැහැ. නමුත් විශාල සුළඟක් එනකොට හෝ ගාලා සද්ද ඇහෙනවා. ඒකේ ශබ්දය ඇසෙනවා. යන්නේ කොහාටද? එන්නේ කොහෙන්ද? දන්නේ නැහැ වගේ. ගැලවීම ලැබුවා වූ, නැවත උත්පාදනය ලැබුවා වූ, ආත්මෙන් ඉපදුනා වූ අයත් එසේමයි. ආමෙන්. අපිට අවශ්‍යයි එවැනි ආත්මයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේව විශ්වාස කරලා උන්වහන්සේ විසින් මාව රැගෙන යනවා කියන විශ්වාසය. උන්වහන්සේ මට අයහපතක් වෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ තුල මම ජීවත් වෙනවා. උන්වහන්සේ තුල හිටියොත් මට කිසි අයහපතක් වෙන්නේ නැහැ. මට කිසි නපුරක් වෙන්නේ නැහැ. ඒ නිසා මං උන්වහන්සේ තුලින් අයින් වෙන්නේ නැහැ. උන්වහන්සේ තුලටම මම තවත් ඇතුල් වෙනවා. මක් නිසාද? මම විශ්වාස කරනවා ශුද්ධාත්මයන් වහන්සේ සත්‍යතාවේ කරා මට මඟ පෙන්වනසේක. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේ මට සත්‍ය කරා මඟ පෙන්වනවා. ආත්මයන් වහන්සේ මුළු සත්‍ය කරා මට මඟ පෙන්වනසේක. ආමෙන්. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපි දන්නවා ස්වාමින් වහන්සේගේ සෙනග, අපි ගැලවීම ලැබුවා වූ සෙනග උන්වහන්සේ රැගෙන යනවා. එදා දෙවියන් වහන්සේගේ සෙනග අපි දන්නවා ඒ නෝවාගේ පවුල පවා ඔවුන් එක්තරා සුළඟකට හසු වුණු බව බයිබලයේ සඳහන් කරනු ලබනවා. අපි එතනත් බලමු දෙවියන් වහන්සේගේ වචනේ අපට දකින්න ලැබෙනවා 8 වෙනි උත්පත්ති 8 වෙනි පරිච්ඡේදයේ තවද දෙවියන් වහන්සේ නොආද නැවෙහි ඔහු සමග සිටියා වූ පණ ඇති සියල්ලෝද සියලු සිව්පාවුන්ද සීකලසේක. දෙවියන් වහන්සේ පොළව පිට සුළඟක් ගසන්ට සැලැස්සූසේක. ආමෙන්. පොළව පිට දෙවියන් වහන්සේ පොළව පිට සුළඟක් ගසන්ට සැලැස්සුවා. ආමෙන්. එවිට ජලය අඩුවිය. ආමෙන්. දැන් අපි දකිනවා එන්න ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට තිබෙන අභියෝගය, එහෙම නැත්නම් ඔවුන් ඒ නැව තුල ගමන් කරන වෙලාවේ අපි දකිනවා දෙවියන් වහන්සේ සබහා ධර්මය හැසිරෙව්වා. මේ සියල්ල මැව්ව සබහා ධර්මයේ නිර්මාතෘවරයා මොනවද කරන්නේ? මේ සියල්ල හසුරවනවා. එනිසා ඔබ තේරුම් ගන්න, ඔබ සබහව නැමැති නැව තුලයි සිටින්නේ. මේ ලෝකයක්, මේ පොළොවක් තිබෙනවා. මේ ලෝකයක් මැව්ව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සබහව ආරක්ෂා කරන්න විශ්වාසවන්තව සිටිනවා. උන්වහන්සේට අයිති සෙනග තමයි උන්වහන්සේගේ සබහව. උන්වහන්සේට තමාගේ ජීවිතේ දුන්නු සෙනග තමයි ඔබ. ඒකයි අද ඔබ මෙතන ඉන්නේ. මේ වචනේ අසන දෙවියන් වහන්සේව පිළිගත්තු තමාගේ මැවුම් කාර්යයට තමාගේ ජීවිතේ පාලනය බාර දීලා තිබෙන සෙනග තමයි ඒ නැව තුල සිටින්නේ. නිසා අද උදෑසන මේ නැව තුල සිටින්නේ මේ සෙනග. මොකද වෙන්නේ? අපි දකිනවා එදා සුළඟකින් අරගෙන ගිය සුළඟ පාලනය කළා. සුළඟෙන් මේ නැව පාලනය කළා. ප්‍රේමවන්තනි, අපි දකිනවා දෙවියන් වහන්සේ අදටත්
අපිව උන්වහන්සේගේ සභාව සුළඟ එහෙම නැත්නම් ශුද්ධාත්මන් වහන්සේ නැමැති සුළඟින් අපිව රැගෙන යනවා. ආමේන්. අපි යන්න දෙන්න ඕන. අපි කැමති වෙන්න ඕන. ඔබ වහන්සේ කැමති තැනට අපිව රැගෙන යනවා. නේද? ඒ සුළඟ කැමති තැනට ගසයි. ඒ ශබ්දය ඇසෙයි. නමුත් යන්නේ කොහාටද? අපි එන්නේ කොහෙන්ද? දන්නේ නැහැ. සුළඟ කොහෙටද යන්නේ? කොහෙටද එන්නේ? නමුත් අපි විශ්වාස කරනවා. අපි දන්නවා. අපි ට්‍රිප් එකක් යනකොට අපි කියමු අපි ගියා කියලා ඊශ්‍රායල් ටුවර් එකක් යන්න ගියා. දැන් අපි දන්නවා මෙතන සමහරට ඊශ්‍රායල් ගියා ඇති නොගියා ඇති. දැන් ඊශ්‍රායල් දේශයට බැස්සට පස්සේ අපිට අවශ්‍යයි මඟ පෙන්වන්නේ. මඟ පෙන්වන්නේ අවශ්‍යයි. දැන් අපි කට්ටියම ගියා ඔන්න ඊශ්‍රායල් යන්න කියලා. ගිහිල්ලා ෆ්ලයිට් එකෙන් බැහැලා දැන් ඊශ්‍රායල් දේශේ බැහැලා දැන් මොනවද කරන්නේ? අපි දැන් මුළු ඊශ්‍රායලය සතියක් මුළු දේශෙම බලන්න කියලා අපි වාහනයකට නගිනවා. හොඳ ගයිඩ් කෙනෙක් තෝරගෙන අපි නගිනවා වාහනේට. වාහනේට නැග්ගහම මොනවද කරන්නේ? වාහනේ පදවන කෙනා දන්නවා මේ බස් එක කොහෙටද යන්න ඕන කියලා. මොනවද කරන්නේ? අර යන්න ඕන තැන් වලට යනවා. ගිහිල්ලා එක එක තැන්වල නරඹන්න ඕන තැන්වල මුළු ගමන සම්පූර්ණයෙන් නේද? මේ මුළු ගමන බස් එකේ අර මග පෙන්වන්න ගයිඩ් අරගෙන යනවා. ඉස්සර මමත් මේ වෘත්තිය යෙදුණා ඉස්සර. ලංකාවේ ටුවරිස්ලා ආපුවම මම ගයිඩ් කෙනෙක් හැටියට එහෙම නැත්නම් වාහනේ රැගෙන ගියා ඔවුන් ලංකාව පුරා. ඒ වගේ. අවසානයේ අපි දන්නවා ගයිඩ් ලස්සන්ට ගෙනල්ලා අවසානයේ ෆ්ලයිට් එක ගාවට බස්සලා යනවා. ඒක තමයි ක්‍රමය. දැන් ඒකට හේතුව අපි විශ්වාස කරනවා මේ බස් එකේ අපිව මේ ටුවර් එක ගිහිල්ලා අපිව නිසි තැනට ගෙනේ කියලා. ආමේන්. දැන් ඔබට පැහැදිලිද මං කියන දේ? මේ ආත්මයන් වහන්සේත් එක්ක යන ගමන අපි එහෙම තමයි යන්නේ. සමහර අය අහනවා අපි සමහර අමාරු කන් වලට මේ සභාවේ අපි ආපුවම පත් වුණ සමහර අවස්ථාවන් වල අපි දරුවන්ව ඉස්කෝලවලට දානකොට සමහර ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඉතින් අපි විසින් සමහර සැලසුම් අපි දැම්මේ නැහැ. අපි දෙවියන් වහන්සේ විශ්වාස කළා. අපි ළමයි දාන්න ගියාම ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඉතින් ඉන්ටර්නැෂනල් දැම්මොත් අපිට හදිසියෙ කොහාට හරි ට්‍රාන්ස්ෆර් එකක් ආවොත් අපි දැඩි අපහසුතාවයන් වලටපත් වෙනවා. නමුත් අපි දෙවියන් වහන්සේ විශ්වාස කරා. මට උපකාර පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. මගේ දරුවන්ව ඉහළට ගෙනියන්න පුළුවන් දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ හස්තේ අපි ඉන්නවා. මේ සියල්ල පාලනය කරන්න පුළුවන් අයිතිකාරය උන්වහන්සේ. අපේ දරුවන්ව අපි හැකි ආකාර අපි ලොකු ඉස්කෝලේකට දාගන්න පුළුවන් උනේත් නැහැ. අපි හැකි තැනකට දැම්මා. මම මේ ඔබට කතා කරන්නේ. අපි අපේ ඥාණයෙන් සමහර දේවල් අපි ප්ලෑන් කරනවා. අපි මෙහෙම කරොත් ඒ ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ මේ භෞතික මේ ඇස් වලින් බලලා කටයුතු කිරීම. සාමාන්‍ය ඇස් දෙකෙන් බලලා ක්‍රියා කිරීම. මං කියන්නේ ඔබට ඔබගේ දරුවන්ගේ අනාගතයට යම් සැලසුම් දාන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඔබ දාන්න ඔබට හැකියාව තියෙනවා නම් ඉහළම තැනකට ළමයිට අධ්‍යාපනයේ උදෙසා ඉහළ අධ්‍යාපනයකට දාන්න. ඔබට දාන්න හැකියාව තියෙනවා නම් දාන්න. ඔබ ඒ උදෙසා මේ අර ඔක්කොම අයින් කරලා ඔක්කොම නැති කරගෙන ඔබ හෙම්බත් වෙන්න එපා. ඔබට හැකියාව තියෙනවා ඔබ දෙවියන් වහන්සේ ඔබව ගෙනියයි. අපි දන්නේ මේ දරුවන්ගේ ජීවිතේ දේව සැලැස්ම දෙවියන් වහන්සේ කොපමණ ඉහළ තැනකට ගෙනියනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔබ විසින් යන්න හදන්න එපා. ඔබ දෙවියන් වහන්සේට ඔබ ගෙනියන්න දෙන්න. මේ උදෑසන දෙවියන් වහන්සේට අවශ්‍ය දෙවියන් වහන්සේ විසින් රැගෙන යන ජීවිතයක්. ගොඩක් දෙනෙකුට මේක නැහැ. ගොඩක් දෙනෙකුට මේ විශ්වාසය නැහැ. තමා විසින් හිතනවා තනතුරු තානාන්තර බාහිර දේවල් මේ ගොඩක් දේවල් සැලසුම් සහගතව භෞතික ඇස් වලින් බලලා ජීවිතේ සමහර දේවල් වරද්ද ගන්නවා. ඒ නිසා කිතුණු ජනතාවනේ ඔබේ වගකීම ඔබේ විශ්වාසය මගේ ස්වාමින් වහන්සේ මගේ දරුවන් ඉදිරියට ගෙනියයි. නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. දෙවියන් වහන්සේ අපිට දුන්නු දරුවෝ දෙන්නව උන්වහන්සේ නිසි විදිහට උන්වහන්සේ හරි විදිහට උන්වහන්සේට අවශ්‍ය විදිහට දෙවියන් වහන්සේව ඇතුව මගේ දරුවෝ සඵල වෙලා ආශිර්වාද ලබන්න ඕන.
ලෝකේ මොනවා ලබා ගත්තත් වැඩක් නැහැ දෙවියන් වහන්සේව දරුවන්ට ලැබුණ නැත්තම්. මොන තානාන්තර ලැබුණත් මොන දක්ෂතාවයන් ලැබුණත් මොන හැකියාව ලැබුණත් වැඩක් නැහැ අපේ දරුවන්ට දෙවියන් වහන්සේ නැත්තම්. ඒ නිසා අපේ දරුවෝ පොහොසත් වෙන්න ඕන දෙවියන් වහන්සේගෙන්. ඒ නිසා ප්‍රේමවන්තනි ඔබ දෙවියන් වහන්සේ නැතුව ඔබ මොන සඵලත්වයේ ඇති වුණත් අවසාන ඇදහිල්ලෙන් අහක් වෙලා නම් වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ තුල ඔබ සඵල වෙන්න. දෙවියන් වහන්සේ තුල ඔබ සාර්ථක වෙන්න. දෙවියන් වහන්සේ තුල ඔබගේ භෞතික ජීවිතේ ඔබ සීමාවල් විශාල කරගන්න. දෙවියන් වහන්සේ තුල හැමදේම කරන්න. දෙවියන් වහන්සේ නැතුව කිසි දෙයක් ගන්න එපා. දෙවියන් වහන්සේ නැතුව මොනවා ලැබුණත් ඔබට වැඩක් නැහැ. අර එක පාස්ටර් කෙනෙකුට එයාගේ කටහඬ ලස්සනයි. එයාට කෙනෙක් කිව්වා එයා ගීතිකා ගායනා කරන ලස්සනට ඔයා පුළුවන් නම් වෙන ආගමක වෙන දෙවි කෙනෙක්ගේ වර්ණාව තියෙන සින්දුවක් ඔයාගේ මුඛයෙන් කියන්න එතකොට මම ඔයාගේ අලුත් CD එකට සල්ලි දෙන්නම් කිව්වා. ඒ පාස්ටර්ගේ අලුත් CD එකට සල්ලි දෙන්නම් කිව්වා. එයා කිතුණුවෙක් නෙමෙයි වෙනත් ආගමික කෙනෙක්. එයා අහලා තිනා මෙයාගේ කටහඬ. එයා මොනවද කරේ? එයා ඇවිල්ලා කිව්වා අනේ පුළුවන් නම් ඔයාගේ කටහඬ ලස්සනයි පාස්ටර්. ඔයා මේ අපේ සින්දුවක් තිනා. ඔයා මේ සින්දුව කිව්වොත් ඔයාට සම්පූර්ණ ඔයාගේ CD එකේ ගාන පේ කරනවා මම. මගේ අපේ සින්දුව ඔයාගේ කටින් කියන්න කියලා. යක්ෂයාට මොකක්ද අවශ්‍ය වුනේ? මිනිස්යාගේ ජීවනේ නැති කරන්න. එයා දෙකම කරන්න තිබුණා. වැඩෙත් වෙනවනේ. මගේ වැඩෙත් වෙන, එයාගේ වැඩෙත් වෙනවනේ කියලා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? අර ගීතිකා වචන තියයි දෙවියන් වහන්සේ නැහැ ගීතිකාවේ. නමුත් අපි දන්නවා එතුමා ඒකට එකඟ වුණේ නැහැ. එතුමා ගීතිකා ගායනා කරා පමණයි එතුමාගේ මුඛයෙන් ස්වාමීන් වහන්සේට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ සෙනගෙනි ස්වාමීන් වහන්සේව විශ්වාස කරලා ඇදහිල්ලෙන් ගමන් කරන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරලා ආත්මයන් වහන්සේට ඔබව හසුරවන්න ඔබ ඉඩ දෙන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරලා ආත්මයන් වහන්සේට ගෙන යන්න ඔබ ඉඩ දෙන්න අද දවසේ. මේ ආශිර්වාදලා තිරුදින කරුණු දෙකක් මම ඔබට කතා කරේ. පළවෙනි කාරණාව සාර්ථක ගමනකට ඇදහිල්ලෙන් ඔබ ගමන් කළ යුතුයි. දෙවෙනි කාරණාව ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ ගමන යා යුතුයි. ආමේන්. ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන. ඒ නිසා අපි දන්නවා නෝවා අවසානයේ ලස්සනට දෙවියන් වහන්සේ ලෑන්ඩ් කරා. එහෙම නැත්නම් අවසානට නිමා කරා. අවසානයේ ඒ අරරත් කන්ද කියන කන්දේ නතර වුණා. නැව කන්දක් උඩ තමයි නතර වුණේ. ලොකු කන්දක් උඩ. දෙවියන් වහන්සේ දන්නා ඔබ යා යුතු තැන. දෙවියන් වහන්සේ දන්නා ඔබ ගමන් කරන්න ඕන තැන. දෙවියන් වහන්සේ දන්නා ඔබ නිමා කරන්න ඕන විදිය. ඔබගේ ජීවිත ගමන කොතනින්ද කෙලවර වෙන්නේ? දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා ප්‍රේමවන්තනි විශ්වාස කරන්න. නෝවා සහ නෝවාගේ පවුල බේරුණා. නැවේ හිටපු සෙට් එක විතරයි නැවට ඇතුල් වුණා වයි පමණයි. නැවේ එක එක જાතියයි ඉන්නවා. අවශ්‍ය වෙන්නේ නැවේ එළුවොත් හිටියා. නැවේ අලිත් හිටියා. නැවේ තව જાතියයි ඉන්නවා. සභාව ඇතුලේ ඉන්නවා එක එක જાති අය. සභාව ඇතුලේ ඉන්නවා. දුර්වලකම් තියෙන මිනිස්සු සම්පූර්ණයි නෙමෙයි. වැදගත් වෙන්නේ නැව තුල ජීවත් වීම. දෙවියන් වහන්සේගේ මං කියන්නේ මං ඒකේ අදහස් කරන්නේ නැහැ. අපවිත්‍රකම් කර කොහොම ඒක ඇතුලේ ඉන්නවා කියලා. නමුත් සුද්ධකමට පිපාසිත දෙවියන් වහන්සේගේ ගෙන යාමට අසු වෙච්ච අඩුපාඩු දුර්වලකම් තිබුණත් මේ ගමන ඇදහිල්ලෙන් යන උන්වහන්සේ විශ්වාස කරලා ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන තමාගේ ජීවිතේ ගොඩනගන්න ඉඩ දෙන මිනිසයා දෙවියන් වහන්සේ රැගෙන යනවා. ඒ නිසා ප්‍රේමවන්තනි මේ ඇදහිල්ලේ ගමන ආත්මික ගමනක්. මේ ඇදහිල්ලේ ගමන අපිව රැගෙන යන්න අපි දෙන්න ඕන. ස්වාමිනී මාව අරගෙන යන්න, ස්වාමිනී මාව ගෙන යන්න මං නේද අපි ගිහිල්ලා අපේ ජීවිතේ අපි දැන් මම ඔබට ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තා. ඊශ්‍රායලෙට ගිහිල්ලා ඔබ විසින් තීරණය කරනවා ගයිඩ් කෙනෙක් ඕනේ නැහැ. මම යනවා. මොකද වෙන්නේ? ගයිඩ් කෙනෙක් ඕනේ නැහැ. මම ඊශ්‍රායලට ගිහින් බැස්සා. මම ගියා. දැන් යයි. දැන් ওই මැප් එක තියෙන නිසා දැන් ඔය නේද? අර මේ මැප් එක ගහපු ගමන් තන ගහලා අපිට ෆෝන් එක දිහා බලාගෙන යන්න පුළුවන්. එහෙම තියෙනවා. එහෙම කතාවක් නෙමෙයි මම කියන්නේ. උදාහරණයක්. තමුන්ගේ ශක්තියෙන් අපි ගමන් කරොත් අපි වෙහෙසටපත් වෙනවා. මේ ඇදහිල්ලේ ගමන තම ශක්තියෙන් යන්න බෑ. තමාගේ
ඔළුවේ තියෙන මොලේ එහෙම නැත්නම් තට්ටේ ඇතුලේ තියෙන මේ මොලේ කල්පනා කරලා ඒකෙන් යන්න බෑ. ආත්මයන් වහන්සේගේ හඬට සමන් දීලා අපේ ඇතුලෙන් ආත්මික හඬක් තියෙන මේ හඬට සමන් දීලා අපි යා යුතුයි ප්‍රේමවන්තයනි. ඊළඟ කාරණාව අවසාන කාරණාව කතා කරලා මම අවසන් කරන්න යනවා. ඒක තමයි ස්ථාවර ආත්මික ප්‍රගතියක් ඇති කරගන්න. තුන්වෙනි කාරණාව ස්ථාවර ආත්මික ප්‍රගතියක්. අපි හෙබ්‍රෙව් 6 වෙනි පරිච්ඡේදයට හැරෙමු. ස්ථාවර ආත්මික ප්‍රගතියක්. ඒ කියන්නේ පරිණත භාවයට දවසින් දවස ඉහළට යන්න ඕන ආත්මික ලෙස දියුණු වෙන්න ඕන. හෙබ්‍රෙව් 6 කියවමු. පළවෙනි පදයේ සිට ඒ නිසා මල ක්‍රියාවල් ගැන පසුතැවිලි වීමද දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිීමද බෞතිස්ම කිරීම ගැනත් අත්ැබීම ගැනත් මලවුන්ගේ නැගිටීම ගැනත් සදාකාල විනිශ්චය ගැනත් ඉගැන්වීමද නැමැති අත්තිවාරමක් නැවත නොතබා ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාරණා පසු කර සම්පූර්ණ වීමට පැමිණෙමු. මොනවාද කියන්නේ? මෙතන කතා කරනවා මේ මල ක්‍රියාවල් ගැන පසුතැවිලි වීමද ඒ වගේම මෙතන කතා කරන බෞතිස්මය ගැනත් අත්ැබීම ගැනත් මලවුන්ගෙන් නැගිටීම ගැනත් සදාකාල විනිශ්චය ගැනත් ඉගැන්වීමද නැමැති අත්තිවාරමක් නැවත නොතබා. දැන් මේ මොකද කතා කරන්නේ? දැන් සමහර අයට දැන් මේව කතා කරන්නේ බෞතිස්මය ගැන කාටද? බෞතිස්මය ගැන කතා කරන්නේ බෞතිස්ම වෙනකොට පසුතැවිල්ල ගැන කතා කරනවා. බෞතිස්ම වෙනකොට මොනවාද? බෞතිස්ම වෙනකොට පොඩි පොඩි අපි සාමාන්‍ය දේවල් කතා කරනවා මේ අලුත ගැලවීම ලැබපු අයට. පශ්චාත්තාපය ගැන. ඒ වගේම ඇදහිල්ල ගැන. නේද? ඒ වගේම අපි මුල් කාලේ අත්ත තියලා යාඥා කරන හැම කෙනාම ගැන. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය යාඥාව. දැන් ඊට පස්සේ අපි දකිනවා මෙසේ ක්‍රිස්තුස් වහන්සේ මෙතන ඉගැන්වීම් විනිශ්චය ගැන සදාකාල විනිශ්චය ගැන උගන්වනවා. දැන් ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාරණා පසු කර මොනවද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාරණා අපි බෞතිස්මයට කලින් උගන්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාරණා. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන බෞතිස්ම ලබනකොට පළවෙනි බයිබල් පාඩම් උගන්වනවා. මොනවද උගන්වන්නේ? අර කුඩා ළමයින්ට වගේ බොහොම සරල පාඩම් ටිකක් අපි උගන්වනවා. මුල් කාරණා උගන්වනවා. ඊට පස්සේ අපි දන්නවා ඒවා පසු කර සම්පූර්ණ වීමට පැමිණෙමු. ඒවා පසු කර ඒ කියන්නේ මොකද්ද? සම්පූර්ණත්වය කිතුණු ගමනේ අපි තවමත් වැරදි පෙන්වන්න වෙනවා නම් මේ අවුරුදු 10ක් 15ක් ඇදහිල්ල ගමන යන මිනිස්සුන්ට තවම අඩුපාඩු පෙන්වන්න වෙලා නම් තවම වැරදි පෙන්වන්න වෙලා නම් ආත්මික ලදරුවියේ ප්‍රශ්නයක් තියෙනවා. අපි අර විහිළුවට කියන්නේ සමහර අයට මෙයාගේ මේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැහැ කියලා. එහෙම කියනවනේ. අපි කියනවා හිටපු ගමන් මෙයාගේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැහැ කියලා කියනවා. තවම අර ලදරුව වගේ ආත්මික නොවැඩුණු අයගේ හැසිරීම. යගේ හැසිරීම රටාව. දකින්න සමහර ආත්මික මුහුකුරා ගිය අය හැටියට ඉන්න ඕන වෙනුවට පරිණත වෙච්ච අය විදිහට ඉන්න ඕන වෙනුවට ආත්මික ලදරුව වගේ හැසිරෙනවා. ඒ නිසා මං මේ තුන්වෙනි කාරණාව හැටියට මේ වසරේ ඔබ එක දෙයක් තබා ගන්න. ඔබගේ ජීවිතේ ආත්මිකව පරිණත වෙන්න ඕන. ආත්මික ලදරුවිය අයින් වෙන්න ඕන. පුංචි පුංචි කාරණාවලට නුරුස්සන පුංචි පුංචි කාරණාවලට කලකිරෙන පොඩි පොඩි කාරණාවලින් ඇදහිල්ලෙන් ඈත් වෙලා යන ස්වභාවය අපෙන් අයින් වෙන්න ඕන. ආත්මික වැඩුණු අය අපි දන්නා පොඩි පොඩි දේවල් එනකොට ප්‍රශ්න ඇති කර ගන්නවා. පොඩි අය අතරේ ප්‍රශ්න වැඩි. සභාව ඇතුලේ හැමදාම කචල් නම් නේද? ඒ කියන්නේ පොඩි උන් ඉන්නේ. ආත්මික නොවැඩුණු අය. පොඩි උන් ඒකයි. දැන් පොඩි අයනේ කියන්නේ දැන් ඔතන ඉන්නව සචිරේ ඉන්න සචිරේට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. නිතර ඇති මේ දෙන්නගේ රණ්ඩු විසඳන්න වෙනවා ඇති. අයියා ගැහුවා කියයි නංගි විරුත්තුවා කියයි අරයා කෙනිත්තුවා කියයි. ඔයගේ සබාව ඇතුලේ තියෙනවා
පොඩි පොඩි දේවල් වලට කලකිරෙනවා. අදහිරි වෙනවා. තරහ වෙලා ඉන්නවා. මම දන්නේ සමහරු මාත් එක්ක තරහ වෙලා ඉන්නවා. පස්සේ දන්නේ. මට තිත්තකමක් තියෙනවා, මට තරහක් තියෙනවා, මට අමනාපයක් තිබුණා, මං කතා කරන්න කැමති නෑ. වගේ දේවල් තියෙනවා. සහෝදරයනි, ඒවා පසු කරගෙන සම්පූර්ණත්වයට අපි පැමිණෙමු. හොඳ ආත්මික පරිණත වෙච්ච දේව රාජ්‍ය වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් බිහි වෙන්න ඕන සභාව තුල. ආමේන්. හොඳ ආත්මික පරිණත වෙච්ච ආත්මික ගොඩ නැගුණා වූ වර්ධනය වුණා වූ අය. අපි දන්නවා පාවුල්තුමා කියනවා මම බාලයෙක්ව සිටි කල බාලයෙක් මෙන් සිටුවෙමි, බාලයෙක් මෙන් කල්පනා කරමි. දැන් මම වැඩි වයසට පත්ව සිටින බැවින් බාලයාගේ දේ අතහැරලා මම වැඩි හිටියෙක් හැටියට කටයුතු කරනවා කියලා. අපි හැමෝටම බාල වැඩ තියෙනවා. බාල වැඩ කරපුවා තියෙනවා නේද? ඕන තරම් බාල කාලේ අමතක කරන්න බෑ. බාල වැඩ කරලා තියෙනවා. තවමත් මේ ඇදහිල්ලේ මෝඩකම් බාල වැඩ ආත්මික නොහැඩුණුකම් තවමත් තියෙන්න පුළුවන් සමහර විට. ඒවා අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපේකම සාම්පල්ලක යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ දිහා බලාගෙන අපි මේ ගමන යමු. ආමේන්. යේසුස් වහන්සේ දිහා බලාගෙන යේසුස් වහන්සේ තමයි අපි උන්වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේ තමයි අපේ සාම්පල්ලක. සුදු පාවුල්තුමා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගත්තා වගේ නුඹලා මාව ආදර්ශයට ගනින්න. ඒ නිසා අපිටත් එසේ කියන්න හැකියාව ලැබෙන්න ඕන. ඔබ බලන්න මා දෙස කියලා කියන්න පුළුවන්කම අපි වර්ධනය වෙන්න ඕන. මේ මන් දිහා බලන්න එපා, යේසුස් වහන්සේ දිහා බලන්න නෙවෙයි. පාවුල්තුමා ප්‍රකාශ කරපු විදියට පාවුල්තුමා කියපු විදියට මාව දෙස බලන්න කියලා කියන්න පුළුවන් තැනට අපි වැඩෙන්න ඕන. ආමේන්. පරිණත වෙන්න ඕන. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල මුහුකුරා ගිය ආත්මික පරිණත භාවයට පැමිණෙන හොඳ ආත්මික ස්ථාවරත්වයක්, හොඳ ප්‍රගතියක් අපේ ජීවිතේ දකින්න ඕන. ආමේන්. ඒ නිසා ප්‍රේමවන්තනි, මම බලාපොරොත්තු වෙන මේ වසරේ ගැස් දෙකෙන් දකින්න කැමැති ආත්මිකව වර්ධනය වීමේ ලකුණු ඔබ තුල දැස් වලින් දකින්න හැකියාව ලැබේ. ආමේන්. ආමේන්. හොඳයි ප්‍රේමවන්තනි, දෙවියන් වහන්සේට ස්තුති වේවා. ස්වාමින් වහන්සේගේ දිව්‍යමය වචනය තුලින් අද දවසේ අපේ ජීවිතයට උන්වහන්සේ කතා කරනු ලැබුවා. හොඳයි. පළවෙනි කාරණාව ඔබ සමග බෙදාගත්තේ. පළවෙනි කාරණාව තමයි ඇදහිල්ලෙන් ගමන් කිරීම. දෙවෙනි කාරණාව තමයි ආත්මයන්න් කර්ණ කොටගෙන ගමන් කිරීම. තුන්වෙනි කාරණාව තමයි ස්ථාවර ආත්මික ප්‍රගතියක් ඇති කර ගැනීම. හොඳයි. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ස්වාමීන් වහන්සේට අපි අපේ ජීවිත බාර දෙමු. මේ වසර පුරා ඔබට මේ වචනය තුලින් ශක්තිය බලය දානය කරන සේක්වා. ආමේන්.